හරි. එතකොට පළවෙනි අවස්ථාව වෙන්නේ Q ලක්ෂයේ එතන පොතේ Q ලක්ෂීය ආරෝපණයකට R දුරින් වූ P ලක්ෂයක් සලකා කියලා හදාගත්තා නම් හොඳයි ඈ. Q ලක්ෂීය ආරෝපණයකට R දුරින් වූ P ලක්ෂයක් සලකා. හරි. දැන් අපි මොකද්ද කරන්න යන්නේ කියලා චුට්ටක් පුතාලා බලාගෙන ඉන්න. හරි. පොඩ්ඩක් බලාගෙන ඉන්න. එතකොට මගේ ඉලක්කය තේරුම් ගන්න ගවුස් ප්‍රමේය පාවිච්චි කරලා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවට උත්තරයක් හදාගන්න එකනේ. මගේ ඉලක්කය වෙන්නේ ගවුස් ප්‍රමේය පාවිච්චි කරලා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවට උත්තරයක් හදාගන්න එක. හරි. එතකොට මෙතනදී මම විශේෂ අවස්ථා කිහිපයක් නෝට් එකේ දීලා තියෙනවා. මේ අවස්ථා වලට අනුරූපව තමයි මම මේ තීව්‍රතාව නිර්මාණය කිරීම කරන්න යන්නේ. එතකොට පුතාට ඔය පෙන්වලා තියෙන විදිහට ධන ලක්ෂීය ආරෝපණයක් ගත්තාම ඔබ එයාගේ ආවට විද්‍යුත් ශ්‍රාව රේඛා ව්‍යාප්තිය නිර්මාණය කරගත්තොත් ඔබ දන්නවා ධන ආරෝපිත ලක්ෂීය ආරෝපණයෙන් ඉවතට යන විදිහට ශ්‍රාව රේඛා ටික අපිට ඇඳලා පෙන්වන්න පුළුවන්. හරි. එතකොට දැන් මට ඕන මේ වගේ Q ලක්ෂීය ආරෝපණයට R දුරින් තැනක තීව්‍රතාව බලන්න. ඒ කියන්නේ මෙයාගේ ඉඳගෙන R දුරින් Q ලක්ෂීය ආරෝපණය මෙයාට R දුරින් තියෙන තැනක මෙතන තීව්‍රතාව මොකද්ද? ඕක තමයි මගේ ඉලක්කය. මේ වගේ තැනකදී අපි ගවුස් ප්‍රමේය භාවිතා කරනවා නම් හරි ස්ට්‍රාවේලියන්ද හරිම ලේසි ගවුස් ප්‍රමේය පාවිච්චි කරලා ස්ට්‍රාවේලියද්දී අපිට වැදගත් වෙනවා සංවෘත ගවුස් පුෂ්ඨයක් හොයාගන්න ඕන. ගවුස් ප්‍රමේය පාවිච්චි කරලා විද්‍යුත් ශ්‍රාවය ලියනවා නම් වැදගත්ම දේ තමයි සංවෘත ගවුස් පුෂ්ඨයක් හොයාගන්න එක. එතකොට මේ සංවෘත ගවුස් පුෂ්ඨය නිර්මාණය කරද්දී ඔබ අනිවාර්යයෙන්ම මේ සංවෘත ගවුස් පුෂ්ඨයේ විද්‍යුත් ශ්‍රාව රේඛාවලට ලම්බක වෙන්න හොයාගන්න ඕන. දෙවෙනි එක ඔබ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව හොයාගන්න ලක්ෂයෙන් මේ පුෂ්ඨය යන්නත් ඕන. එතකොට ශ්‍රාව රේඛාවලට හැමතිස්සෙම මේක ලම්බක වෙන්නත් ඕන. දෙවෙනි එක විද්‍යුත් ක්ෂේත්‍රයේ සෙවිය යුතු ලක්ෂය හරහා ලක්ෂය මේ පුෂ්ඨය උඩ තියෙන්නත් ඕන. ඉතින් මේ වගේ පුෂ්ඨයක් ඔබ කල්පනා කරලා බැලුවොත් මෙතනදී ඔබට හම්බෙන්නේ මේ Q කේන්ද්‍ර කරගත් අරේ R වෙච්චි ගෝලයක් කියලා වලට තේරෙයි. මොකද ඔබ මෙහෙම ගෝලීය පුෂ්ඨයක් ඇඳුත් තමයි හැම ශ්‍රාව රේඛාවම ඔබට Q කේන්ද්‍ර කරගත්ත ගෝලයක් වෙච්ච ගමන් ශ්‍රාව රේඛා සියල්ල අරයන් ඔස්සේ පැවතීම හේතුවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මෙතනදී ශ්‍රාව රේඛාවන් ටික මේ ගෝලීය පුෂ්ඨයට ලම්බක වෙනවා කියලා. එහෙනම් අපි මෙයාව මේ ගවුස් පුෂ්ඨය පොඩ්ඩක් නම් කරගත්තොත් එකෙන් ගන්නේ ගවුස් ප්‍රමේය යොදන්න භාවිතා කරන පුෂ්ඨය නම් කරගත්තොත් මේ තියෙන්නේ Q කේන්ද්‍ර කරගත් අරය සිම්පල් R වූ ගවුස් පුෂ්ඨය. පැහැදිලිද? හරි. එතකොට Q කේන්ද්‍රගත අරය R වූ ගවුස් පුෂ්ඨය තමයි දැන් ඔබ තෝරගෙන තියෙන්නේ. දැන් ඔබ මෙතනින් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවට උත්තරයක් හොයන්න යද්දී ඔයා කරන්නේ විද්‍යුත් ශ්‍රාවය ෆයි ඔබට තියෙනවා ක්‍රම දෙකකට ලියන්න පුළුවන් හැකියාව. එකක් තමයි ඔබට ලියන්න පුළුවන් මෙයාගේ අර්ථ දැක්වීමෙන්. අර්ථ දැක්වීමට අනුව. අනිත් එක ලියන්න පුළුවන් ගවුස් ප්‍රමේයයෙන්. අර්ථ දැක්වීමට අනුව ලිව්වොත් ඔබට ලියන්න වෙන්නේ EA cos θ විදියටයි ශ්‍රාවය අපි සාධාරණ සමීකරණයක් ලිව්වොත් ගවුස් ප්‍රමේය කියන්නේ ඒ ශ්‍රාවයම සිග්මා Q බෙදීම එප්සයිලන් විදියට එනවා කියලා. එහෙනම් EA cos θ සහ සිග්මා Q බෙදීම එප්සයිලන් දෙන්නේ එකම උත්තරයක් කියලා තේරුම් ගන්න. දැන් ඔබ මෙන්න මේ ලක්ෂයේ තීව්‍රතාව හොයනවා නම් ඔබ ඒක අපි එතන තීව්‍රතාව E කියලා ගමු. ඒතකොට වර්ගඵලය වෙන්නේ දැන් ඔබ බලන්න ඕන තෝරගත්ත. මොකද ඔබ ගවුස් ප්‍රමේය යොදන්න පාවිච්චි කරපු පුෂ්ඨය. මොකද පාට මෙතන ගවුස් ප්‍රමේය විද්‍යුත් ශ්‍රාවය කතා කරලා තියෙන්නේ මේ අරය R වෙච්ච Q කේන්ද්‍ර කරගත් ගෝලාකාර පුෂ්ඨය හරහා ශ්‍රාවයනේ. එහෙනම් මෙතන ඔබට තේරුම් ගන්න ඕන ඒ කියන්නේ ගවුස් පුෂ්ඨයේ වර්ගඵලය. කියන්නේ ඔබ තෝරගත්ත පුෂ්ඨයේ වර්ගඵලය වෙන්න ඕන. ගවුස් පුෂ්ඨයේ වර්ගඵලය මෙතනට දාන්න ඕන.
ගවුස් පුෂ්ටිය වර්ගඵලය. ඒතර ඔබේ ගවුස් පුෂ්ටිය දැන් පේනවා RR වෙච්ච ගෝලයක්. ඒක නිසා මේක 4යි phi r වර්ගය වෙන්න ඕන වතාවක්. දැන් ඔබ බලන්න ශ්‍රාව රේඛා හැමතිස්සෙම ඕනම පිහිටුමකදී ඔයාගේ ගවුස් පුෂ්ටියට ලම්බක වීම නිසා ඔබට මෙතන cos අභිලම්බයත් එක්ක හදන කෝණය වෙන්නේ 0යි. ඔබ මත දැන් cos θ කියන්නේ මෙතන අභිලම්බයත් එක්ක හදපු කෝණයයි. ඔබ අර දැක්වීම මතක් කරලා බලන්න විද්‍යුත් ශේෂ්ත්‍ර ශ්‍රාව රේඛාව හරි. ඔයාගේ අභිලම්බයත් එක්ක θ කෝණයක් හැදුවොත් තමයි E cos θ කියලා වට සමීකරණ ලියෙන්නේ. හරි එහෙනම් ඔයාට හැමතිස්සෙම ලම්බකයත් එක්ක හදපු කෝණය මෙතන බලන්න. එතකොට ඔබගේ මේ පුෂ්ටියට අභිලම්බයක් ඇඳලා ගත්තොත් අභිලම්බයයි ශ්‍රාව රේඛාවයි එකම රේඛාව දිගේ පවතින නිසා අපිට මෙතන cos බිඳුව ඉන්නේ සරලව ගත්තොත් නැත්තම් මෙතන cos සංරචකයක් අවශ්‍ය නැහැ. මොකද ඔබට විද්‍යුත් ශ්‍රේෂ්ඨයේ තීව්‍රතාව සලකන ලද වර්ගඵලයට ලම්බකයි කියලා තේරුම් ගන්න. හරි ඒක තමයි මෙතන ඔබට 1යි කියලා ගත්තත් කවන්නේ නැහැ මේ සංරචකය. හරි. ඔබ ඉතින් කොහොම එලිමෝනල් ලියන්න cos බිඳුව සමාන එක නිසා මේක කෙලිම අපි 1යි කියලා ගන්නවා. හරි. සිග්මා Q එක ලියද්දී මොකද කවුරුත් මෙයාට නේද ඔබ මොකද්ද කරලා පෙන්නන්නේ කියලා බලලා ලකුණු දෙන්නේ නැහැ. ඔබ කෙලිම මේක අවබෝධයෙන් කරගැනීම විතරයි වැදගත් වෙන්නේ. සිග්මා Q කියන ඔබට පේනවා ගෝලීය ගවුස් පුෂ්ටිය ඇතුළේ තියෙන ආරෝපණය වෙන්නේ Q. එයා බෙදීම එප්සිලන්. ඔතනින් ඔයාලට E යුක්ත කරගත්ත හැකි. ඔයාලට මේ 4යි phi r වර්ගයම මේ පැත්තට ගෙනත් දැම්මොත් ඔයාලට ගෙනත් දාද්දි මම මුන්නම 1ට 4යි phi වෙනම ගන්නම්. හරි. වතාවක් ඔබගේ එප්සිලන් නෝට් නැත්නම් එප්සිලන් කියන්නේ කොහොමද තියාගමු. ඊට අමතරව පැත්තක ඉන්නවා Q බෙදීම R වර්ගය. මේ R වර්ගය මෙහෙට ගෙද්දි R වර්ගය. එතකොට ඔබට මේක මතකයි මේ තියෙන්නේ K මේක නියතය ගත්තාම Q බෙදීම R වර්ගය කියන ඔබ දන්න සමීකරණය තමයි. හරි. ඒ කියන්නේ Q ලක්ෂ්‍ය ආරෝපණයට R දුරින් තීව්‍රතාවට ඔබ කලිනුත් සමීකරණයක් ඔබට මතක ඇති කූලොම් නියමය උපයෝගී කරගෙන සහ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ අර්ධ දැක්වීම උපයෝග කරගෙන පුතල හදලා බලලා තිබ්බේ. හරි. එතකොට මේ හදලා බලපු උත්තරේම ගවුස් ප්‍රමේය සහ ශ්‍රාව ආකෘතියක අර්ධ දැක්වීම උපයෝග කරගෙන, ඒ කියන්නේ විදුලි ශ්‍රාවයේ අර්ධ දැක්වීම උපයෝගී කරගෙන අපිට ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ උත්තරේම අපිට යන්න පුළුවන් වෙලා තියෙනවා ශ්‍රාව concept එක සහ ගවුස් ප්‍රමේය උපයෝග කරගෙන. ඒතර මේකෙන් එන්න පුළුවන් අවසාන නිගමනය වෙන්නේ ගවුස් කිව්ව කතාව නේද? අපි දන්න තැනක විද්‍යුත් ශේෂ්ත්‍රය නිවැරදිව හොයාගන්න පුළුවන් නම් ගවුස් කිව්ව කතාව භාවිතා කරලා එහෙනම් ගවුස් කිව්ව කතාව තුල නිවැරදිතාවයක් තියෙන්න අවශ්‍ය කරනවා. තේරුම් ගත්තද? හරි. එහෙනම් ඔතනින් ඔයාලට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව සඳහා ඔබ දන්නම උත්තරේ හොයලා මේ වෙලාවේ අපි කරන්නේ ගවුස් කිව්ව කතාව අපිට පිළිගන්න පුළුවන් කියන තැනට අරගෙන යන එකයි. හරි. එහෙනම් බලන්න මම මේ කිව්ව කාරණා ටික ඔබට පැහැදිලිලා මට හැන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. ඔය කිව්ව කාරණා ටික පැහැදිලි. මොනවාරි ඔබට ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. හරි. කිව්ව කාරණා ටික ඔබට සෙට් නම් මට හැන්ඩ් සිග්නල් එකක් දෙන්න හැමෝම. හරි. මොකද ලොකු දේවල් නෙවෙයි මේ කියන්නේ. මේ කියන දේවල් ටික අපිට ගානට සෙට් වෙලා තියෙන්න ඕන. හරි. එහෙනම් මගේ පුතාලා අපි ওই ටික නෝට් එකට එකතු කරන්නයි සූදානම. පුතාලා මුලින්ම ඔයාලට පුළුවනි ඔය රූපය ඔයාගේ පළවෙනි තීරුවේ ඇඳ ගන්න. දැන් ඔබ තීරුව විදිහට මේක වෙන් කරගත්තානේ. හරි. ඔබට පුළුවනි පළවෙනි තීරුව රූපය ඇඳලා පෙන්න ගන්න. ගවුස් පුෂ්ටිය නම් කිරීමත් එතනදී කරන්න. හරි. ඊට පස්සේ ඔබ R දුරින් තියෙන ලක්ෂයක තීව්‍රතාව අවශ්‍යයි කියන එකත් ඔබ ප්‍රශ්නාර්ථයක් විදිහට මෙතන ඔබට තීව්‍රතාව කොච්චරද කියලා අවශ්‍යයි. හරි. ප්‍රශ්නාර්ථයක් විදිහට තියන්න. මේක තමයි අපේ ටාගට් එක. ඒක හොයන්න ඔබ තීව්‍රතාව හොයන එක වෙනම ඔප්පු කිරීම අපිට ඊගාව තීරුවේ කරගන්න පුළුවන්. ඒ තීව්‍රතාව මම වැඩිපුරම ඉඳ තියාගන්න කියලාත් කිව්වේ. හරි. එහෙනම් පුතාලට අවස්ථාවක් තියෙනවා. ওই ටික පොඩ්ඩක් ඉක්මනින් පෙන්නලා මට හැන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඒක පෙන්නලා ඉක්මනින් හැන්ඩ් සිග්නල් එකක් දෙමු.
ඇද ඉවර හැන්ඩ් සිග්නල් එකක් දාමු පුතාලා. හරි එහෙනම් ඔයාලගේ විද්‍යුත් විද්‍යුත් තීව්‍රතාව කියන කොලම් එකේ හරි විද්‍යුත් තීව්‍රතාව කියන කොලම් එකේ පේලි 3ක් ලියාගෙන ඔප්පු කිරීම පෙන්නගමු. හරි ලියන්න මෙන්න මෙහෙම පුතාලා ලියා ගන්න. Q කේන්ද්‍ර කරගත් අරේ ආරු Q කේන්ද්‍ර කරගත් අරේ ආරු ගෝලාකාර ගවුස් පුෂ්ඨය හරහා Q කේන්ද්‍ර කරගත් අරේ ආරු ගෝලාකාර ගවුස් පුෂ්ඨය හරහා විද්‍යුත් ශ්‍රාවය සඳහා ප්‍රකාශන ගොඩනැගීමෙන් විද්‍යුත් ශ්‍රාවය සඳහා ප්‍රකාශන ගොඩනැගීමෙන් ශේෂ්ත්‍ර තීව්‍රතාව සෙවිය හැක. ශේෂ්ත්‍ර තීව්‍රතාව සෙවිය හැක. හරි දැන් පුතාලා ඔන්න ඔය පියවර කිහිපය ඔතන පෙන්න ගන්න. ඔබ විභවයේ පැත්තට යන්න එපා. විභවයට වෙනම අපිට දෙන්න දිනන එකක්. ඔබ ඔය ටික පෙන්න ගන්න. ආය පාරක් ඔය ටික පෙන්නලා ඉවරනොහම මට හෑන්ඩ් සිග්නල් එකක් ලබා දෙන්න. තේරුම් ගන්න අර්ධදැක්වීමට අනුව සහ ගවුස් ප්‍රමේයට අනුව ඔබ ශ්‍රාවයට සමීකරණ ලියලා. එතන මෙතන ඒ කියන්නේ ගවුස් පුෂ්ඨයේ වර්ගඵල වෙනවා. මොකද ඔබ ශ්‍රාවය හොයන්නේ ගෝලාකාර ගවුස් පුෂ්ඨය හරහා. මොකද නැත්තම් මේ පැත්තේ අපිට ගවුස් ප්‍රමේය පාවිච්චි කරන්න බෑ. ගවුස් ප්‍රමේය පාවිච්චි කරන්න සංවෘත පුෂ්ඨයක් ඕන. හරි. එහෙනම් ඔබ මේ සංවෘත පුෂ්ඨයේ වර්ගඵලය තමයි. එතන මේ සංවෘත පුෂ්ඨය කියන එක තමයි අපි මේ ගවුස් පුෂ්ඨය කියලා අර්ථ දක්වන්නේ. හරි. එතකොට ගවුස් පුෂ්ඨයේ වර්ගඵලය තමයි මෙතන දාන්න ඕනේ. එතකොට ඔබට පේනවා ශ්‍රාව රේඛාව ලම්බක වෙන නිසා හරි ඔබට කොස් අනුපාතය හැමදාම එකක් වෙනවා. ඔබ ඒක නිසා මේක තෝරා ගැනීම කරන්නෙම නිරන්තරයෙන් කොස් අනුපාතය එකක් එන විදිහටමයි. හරි. ඒ කියන්නේ ශ්‍රාව රේඛාවට ලම්බක වෙන පුෂ්ඨයක්මයි හුඟක් වෙලාවට අපි තෝරගන්නේ මේ ක්‍රමෙන් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවට උත්තර හොයන්න යද්දී. so සිග්මා Q කියන්නේ ගවුස් පුෂ්ඨය ඇතුලේ ආරෝපණය. ඔබට පේන්නේ Q කියලා විතරයි. මාධ්‍ය පාර විද්‍යුත් නියතය අපි දැන්ට එප්සයිලන් කියලා ගත්තොත් ඔබට E සමාන 1/4 එප්සයිලන් වතාවක් Q බෙදීම R වර්ගය කියන ප්‍රකාශනය ඔප්පු කරගත්ත හැකි. එතනින්
1ට 4යි 5 එප්සයිලන් කියන කතාවට k දාලා k වතාවක් q බෙදීම r වර්ගය. හරි දැන් මේ මෙතනදී අපි එකම දේ බලාපොරොත්තු වෙන්නේ ගවුස් කිව්ව කතාව උපයෝගී කරගෙන ඔබට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවට මෙන්න මේ දන්නාගේ හදාගන්න පුළුවන් කියන දේ චෙක් කරගන්න එක විතරයි. මේක තහවුරු කරගන්න එක විතරයි. හරි එහෙනම් බලන්න ඔය කිව්වගේ දේවල් ටික ඔබ ලියලා ඉවරයි සහ ඔබට මේක පැහැදිලි කියලා මට හැන්ඩ් සිග්නල් එකක් දෙන්න අවසාන වශයෙන්. අවසාන වශයෙන් මට ඔක පැහැදිලි කියලා පොඩි හැන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි. ඊට පස්සේ අපි විද්‍යුත් විභවයට අදාළව හරි කාරණාවන් ටිකක් ලියා ගන්න යනවා. මම ඒකට වෙනම තීරුවක් පාවිච්චි කරන්නේ නැහැ. ඔබට නමුත් වෙනම තීරුවක් මම ඒකට දීලා තියෙනවා. හරි. එතකොට v ගැනයි දැන් කතා කරන්න යන්නේ. හරි. එතකොට ඔබ දන්නවා මේ විදි කිසියම් ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව ලියන්න පුළුවන් ඍණ dv යට dx. ඔබ මේක ගිය සතියේ ඉගෙන ගත්තා. මේක අපිට තව ගණන් ටිකකුත් කතා කරන්නත් තියෙනවා. හැබැයි මේකේ මූලික ගණන් හැදෙන විදිය ඔබට මම පෙන්නලා ඉවරයි මේ. ඔතනින් ඔබට මැස් ළමයින්ට දැන් මේක බයෝ ළමයින්ට ලියන්න වෙන්නේ මෙතනින් පස්සේ අනුකලනයෙන් කියලා. මැස් ළමයින්ට ලියන්න පුළුවන් v කියන්නේ ඔබ දන්නවා මේක ds කින් මේ පැත්තට ගුණුනහම e වතාවක් dx අනුකලනය කරොත් මේක වගේ ඍණ ලකුණක් තියෙන නිසා ඔබට මේක මෙහෙට ඍණ ලකුණක් දාගමු. ඍණ අනුකල e වතාවක් ds කියලා ලියන්න පුළුවන් අනුකලනය දන්න දරුවන්ට. එතකොට ශේෂ්ත්‍ර තීව්‍රතාව ඔබ මේ විදිහ දන්නවා k q බෙදීම r වර්ගයෙන් හම්බ වෙනවා. එතකොට මේ දුර r ගෙන් තියෙන නිසා මම මේ විෂයත් අනුකලනය කරන විෂය dx වෙනුවට dr කියලා දාගන්නවා. හරි. ඔතනින් ඔබට k q නියත නිසා 1ට r වර්ගය අනුකලනය කරගත්ත හැකි r විෂයෙන් 1ට r වර්ගය අනුකලනය ඔබ දන්නවා ඍණ 1ට r කියලා ඉන්නේ. ඕකෙන් ඔබට ඍණ 1ට r හදාගත්ත ගමන් ඒ කියන්නේ නියත ටික ඉදිරියට අරගෙන 1ට r වර්ගය අනුකලනය ඍණ 1ට r නෙන්නේ. ඉතින් ඔබට ඍණ 1ට r වතාවක් ඍණ ලකුණ ගුණ කරාම ඒක ධන 1ට r වෙනවා. අවසාන පිටුලට එයි k q බෙදීම r කියලා. හරි. ඔන්න වගේ විද්‍යුත් විභවයට එන උත්තරේ. හරි. එතකොට මේක ඔබ දාන්න උත්තරයක්. එතකොට හැබැයි මේක කම්බයින්ඩ් මැස් වලින් ඔප්පු කරලා ගන්න ප්‍රකාශනයක්. හරි. එතකොට බයෝ ළමයින්ට මේ පියවර දෙක ලියන්න බෑ. ඒගොල්ලෝ අනුකලනයෙන් කියලා මේක ලියා ගන්න. මැස් ළමයින්ට පුළුවන් ඔකත් ඕනනම් ඔප්පු කරලාම පෙන්නගන්න. හරි නේද? එහෙනම් බලන්න ඒක පැහැදිලි කරන්න මම මැස් ළමයින්ට හැන්ඩ් සිග්නල් දෙන්න උඹලට තේරෙනවද කියලා මේක? උඹලා අනුකලනය කරලා දැන් තියෙන්නේ. මැස් ළමයි. කොහොම මැස් කරනව? එකයි දින්නේ පන්ති. පුළුවන් නේ තේරෙන්නේ. හරි. බයෝ ළමයින්ට ඉතින් කතාවක් නැහැ. උන්ට තේරෙන්න විදියක් නැහැනේ. හරි. එහෙනම් ඉතින් බයෝත් එක මැස් කරන්න ඕන. එහෙනම් බයෝ ළමයින්ට කිසි කතාවක් නැහැ. ඒගොල්ලෝ මේ නිල් පාට ඉඳන් මෙන්න මේ කොටු කරලා තියෙන තැනට අතරමැද තියෙන පියවර දෙක ලියන්න යන්න එපා. අවශ්‍ය නම් ලියාගත්තත් කමක් නැහැ. ඉතින් නමුත් ඒතර රෝබන් එක ගොම් පාටයක් කරනවා කිසිම දෙයක් තේරෙන්නේ නැතුණු ලියන්නේ. ඒතර බයෝ කියන ළමයි කෙලින්ම මෙතනින් මෙහෙම විතලයක් ගහලා අනුකලනයෙන් කියලා දාගන්න. මේස් ළමයි මේ පියවර දෙකත් එක්ක ලියාගත්තත් කමක් නැහැ. හරි. කොහොමද පිස්සොට ඔප්පු කිරීම පාට් එක නැහැ. ඔප්පු කිරීම පාට් එක නැහැ. නමුත් අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඉක්මනින් පෙන්නගන්න. එතකොට මේ ඉගෙනගත්ත සමීකරණ දෙකම අලුත් සමීකරණ දෙකක් නෙවෙයි පුතේ. ඔබට කරන්න ක්‍රමවේදයක් කියලා දෙන එක තමයි මෙතනදී කරන්නේ. එතනින් පස්සේ තමයි මේක භාවිතා කරන්නේ අලුත් අවස්ථාවන් වලට සම්බන්ධතාව භාවිතා කරන්න. නිර්දේශම ඔබට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව දැනගන්න අවශ්‍ය සියලුම තැන්වල අපි මේ ක්‍රමයට මේක ඔප්පු කරලා පෙන්නනවා. හරි පේන ඉවරලා හැන්ඩ් සිග්නල් දෙන්න. ඉක්ම කරමු. හරි. එහෙනම් අපි යනවා ඔයාගේ දෙවෙනි අවස්ථාව බලන්න. දෙවෙනි අවස්ථාව බලන්න. දෙවෙනි අවස්ථාවේ මොකද්ද කියන්නේ? ඔයාලට කියනවා
ධන Q ලෙස ආරෝපිත අරය සිම්පල් A වන සන්නායක ගෝලයක් අසල. දැන් ඔබට මේ සන්නායක ගෝලයේ අසල කිව්වම ඔබට ලක්ෂ්‍ය තුනක් පෙන්වලා තියෙනවා පුතේ. P1 වැනි බාහිර ලක්ෂ්‍යයක් සලකා P2 වැනි පරිවාරක ගෝලයේ මත ලක්ෂ්‍ය පරිවාරක නෙමෙයි මෙතන සන්නායක වෙන්න ඕන. P2 වැනි සන්නායක ගෝලයේ මත ලක්ෂ්‍යයක් සලකා P3 වැනි සන්නායක ගෝලයේ තුල ලක්ෂ්‍යයක් සලකා. හරි. ඔන්න ඔය කියන කතා ටික ඔතනදී කතා කරන්න තියෙනවා. එතනින් තමයි වැඩේ ඉවරයක් වෙන්නේ. ඊට පස්සේ ඊගාව මාතෘකාවට පයින්නවා. හරි. එහෙනම් ඔය විදිහට තමයි යන්නේ. චුට්ටක් ඒක ඔළුවේ තියාගෙන යන්න. මම මුලින්ම වගේ රූපයට අදාළව තියෙන කතාව පොඩ්ඩක් පෙන්නලා ඉන්නවා. දැන් එතකොට මේක ගෝලයක්. ඇත්තටම ඝන වෙන්නත් පුළුවන්, කුහර වෙන්නත් පුළුවන්, විශේෂත් තමයි සන්නායක ගෝලයක්. එච්චරයි වැදගත්කම. ඝන වෙන්නත් පුළුවන්, කුහර වෙන්නත් පුළුවන්. හරි. එතන මම මේ ගෝලය ඇඳගත්තොත් දැන් මේක ඔබට අලුත් ඈ. දැන් ඔබ මේ අලුත්ම අවස්ථාවක් සලකලා විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවට සහ විභවයට විශේෂම තීව්‍රතාවට පස්සේ විභවයට උත්තර ඔබට ඔප්පු කරන්න නෑ නිකම්ම දෙන්න තියෙන්නේ. මොකද අනුකලනය කරන්න බැරි නිසා මැස් ළමයිට පුළුවන් තීව්‍රතාවය ප්‍රකාශනය අනුකලනය කරගෙන විභවය හදාගන්න. හරි. එතකොට ඔන්න ඔය සන්නායක ගෝලයේ මට මෙතනදී ඉස්සරහට අවශ්‍ය වෙනවා පොඩි ප්‍රස්තාරික අවස්ථාවකුත් පෙන්වන්න. ඒ නිසා මම ඒකටත් ඉඩ සූදානම් කර ගන්නවා, ලෑස්ති කර ගන්නවා. මේ විදිහට. හරි. ඒක අපි ගෝලයේ කේන්ද්‍රයත් එක්කම තමයි මේ ප්‍රස්තාරයේ අක්ෂය සම්පාත වෙලා තියෙන්න ඕන. ටික අපි පෙන්වලා තියෙනවා. හරි. ඔබ මේ ගෝලයේ විද්‍යුත් ශ්‍රාව රේඛා ටික නිකන් ඔහේ ඇඳලා පෙන්නුවොත් අපිට වටේට වැඳ ගන්න නම් කරදරයි. නමුත් චුට්ටක් හරි ඇඳලා පෙන්නන්නම්. කඩිරින් පෙන්වන සීමාවේ ශ්‍රාව රේඛාව නෑ. ශ්‍රාව රේඛාව තියෙන්නේ මේ ප්‍රදේශයේ. හරි. මුලින්ම තේරුම් ගන්න ඕන සන්නායක ගෝලයක් නම් එයාගේ ආරෝපණ ටික රඳන්නේ පුෂ්ඨයේ උඩ. ඒතර ධන ලෙස ආරෝපිත සන්නායක ගෝලයක් නම් ඒ ආරෝපණ ටික පුතාලට ලකුණු කරලා පුළුවන් එයාගේ පුෂ්ඨයේ උඩ. දැන් මම මේක පුෂ්ඨයෙන් නිකන් උඩ තියනවා කියන එක පෙන්වන්න ඔහොම පෙන්නලා තියෙන්නේ. ඔබ පටල ගන්න එපා. ඒක පුෂ්ඨයේ උඩ වැදිලා තියෙන්නේ. මම නේද ඊට පස්සේ කොහෙවත් නැති කුණුහරුප දෙයක් තමයි හිතන්නේ. හරි. දැන් ඔයාගේ පළවෙනි එක තමයි අපිට ගෝලයෙන් පිටත වෙන්න ලක්ෂයක් ගැන හිතලා තීව්‍රතාව ගොඩනගන්න ඕන. හරි. ඒතර ඔබ කරන්නේ ගෝලයෙන් පිටත තියෙන අපිට පහසුවෙන් ඇඳ ගන්න පුළුවන් තැනක් මම මේ හරියේ පෙන්වන්නම්. මේ ලක්ෂය ඔබට නම් කරලා තිනවා P1 කියලා. මෙතන තීව්‍රතාව ඕන. ඒතර මෙයාගේ අපි දරුවනේ මෙන්න මේ කේන්ද්‍රයෙන් ඉඳන් මේ P1 කියන ලක්ෂයට තියෙන දුර සිම්පල් R කියලාම ගමු. සිම්පල් R කියලාම ගමු. එතකොට දැන් ඔයාට මේ වෙලාවේදී තීව්‍රතාව උතන හොයනවා නම් ඔබ ගවුස් පුෂ්ඨයක් ඇඳ ගන්න ඕන. තේරුම් ගන්න මේ ගවුස් පුෂ්ඨය ශ්‍රාව රේඛාවලට ලම්බක වෙන්නත් ඕන. P1 ලක්ෂය හරහා යන්නත් ඕන. එහෙනම් එහෙම වෙනවා නම් ඔබ මේ අදින ගවුස් පුෂ්ඨයේ නැවත වරක් තේරුම් ගන්න ගෝලයේ කේන්ද්‍රෙම තියෙන අරය සිම්පල් R වෙච්චි. හරි. ඒ කියන්නේ එහෙම උනොත් තමයි P ලක්ෂය හරහා යන්නේ නේද? අරය සිම්පල් R වෙච්චි ගෝලාකාර ගවුස් පුෂ්ඨයක්ම වෙන්න ඕන. හරිද? එතකොට මෙතන ගවුස් පුෂ්ඨ කිහිපයක් අඳින්න තියෙනවා. හරි. එතකොට අපි මේක නමුත් නම් කර ගැනීම පොඩ්ඩක් ඉඩ තියෙන තැනක කරගන්න ඕන වඩා හොඳයි. හරි. ඒතර මේ තියෙන්නේ ගෝලයේ කේන්ද්‍රය කරගත් අරය R වෙච්චි අරය සිම්පල් R වෙච්චි ගෝලාකාර ගවුස් පුෂ්ඨය. හරි. ඒක මත දැන් මේක ගෝලයක්. හරි. ඔන්න ඔය ගවුස් පුෂ්ඨය ගැන හිතලා තමයි අපි ලියන්න යන්නේ නැත්තම් ගොඩනගන්න යන්නේ මෙතන විද්‍යුත් ශේෂ තීව්‍රතාව සඳහා ප්‍රකාශනයක්.
හරි. එතකොට ඔබට විද්‍යුශේෂ තීව්‍රතාව සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න යද්දී විද්‍යුත් ශ්‍රාවයේ ෆයි අපි දන්නවා විදිහකට ලියා ගන්නවා. එකක් අර්ථ දැක්වීමෙන් EA cos θ ගවුස් මහත්මයාට අනුව ඒක සිග්මා Q බෙදීම එප්සයිලන්ට් වෙනවා. හරි. එතකොට ඔබ දන්නවා මේ ගෝලීය ආරෝපණයේ පුතේ Q ඒකත් හොඳට මතක තියාගන්න. හරි. එතකොට ශේෂ තීව්‍රතාව ඔබට ඕන දැන් මෙන්න මේ වගේ තැනක මම ඒක E1 කියන්නම්. E1 ඒකත් අපි සාධාරණ විදිහට වෙන්න නම් E කියලාම දාමු. මොකද E කියලා දැම්මම සාධාරණ ප්‍රකාශනයක් ලැබෙන්නේ නැහැ නේ ඔබට. එහෙනම් E වතාවක් වර්ගඵලය වෙන්නේ ඔබ තෝරගත්ත ගවුස් පෘෂ්ඨයේ වර්ගඵලය. ඉතින් ඔබ තෝරගෙන තියෙන අර R වෙච්ච ගෝලාකාර ගවුස් පෘෂ්ඨයක්. එහෙනම් වර්ගඵලය 4πr වර්ගය විශේෂත්වය ඒ ශ්‍රාව රේඛාවලට ඒ ගවුස් පෘෂ්ඨය ලම්බකෝල් පැවතීම. ඒ නිසා cos අනුපාත එකක් වෙනවා. හරි. සමානයි සිග්මා Q ඔබගේ ගවුස් පෘෂ්ඨය තුළ තියෙන ආරෝපණය ඔබට ඒක ඔබට තේරෙනවා මේක ගෝලාකාර ගවුස් පෘෂ්ඨය ඔබට මේක සම්පූර්ණ කරගන්න පුළුවන් නම් උත්සාහ කරන්න සම්පූර්ණ කරගන්න. ඔය ගෝලාකාර ගවුස් පෘෂ්ඨය ඇතුළට වැටෙන මුළු ආරෝපණය වෙන්නේ පුතේ ගෝලීය ආරෝපණයයි ඒක Q. ඒ Q නැවත වතාවක් මාධ්‍ය සාධාරණ වශයෙන් පාර විද්‍යුත් නියතිය එප්සයිලන් කියලා ගත්තොත් ඔබට මේක පේනවා E යුක්ත කරලා බලන්න 4π එක එප්සයිලන් ලිව්වොත් ඉර යට ඒක යට 4π එප්සයිලන් Q බෙදීම මේ R වර්ගය මෙහෙට ගේන්න ඔබට නැවත වරක් මේක අර ලක්ෂීය ආරෝපණීයම කතාව තමයි ඔබට පෙන්වලා තියෙන්නේ. එහෙනම් ඔබට පේනවා Q ලෙස ආරෝපිත ගෝලයක පෘෂ්ඨය මත ආරෝපණ රැඳුනට ඔබට මේ ලක්ෂීය තීව්‍රතාව පෙන්වලා තියෙන්නේ මේ ආරෝපණ ටික සියල්ලම නිකන් මේ කේන්ද්‍රයේ සාන්ද්‍ර වුණා වගේ හැසිරලා තමයි පෙන්වලා තියෙන්නේ මේ. ඔබට මතකයි ලක්ෂීය ආරෝපණයක් R දුරින් තියෙන තීව්‍රතාවත් මේ ප්‍රකාශනයෙන්ම ඔබට ලැබෙනවා. ලක්ෂීය ආරෝපණයක් R දුරින් ඇති කරන තීව්‍රතාවත් පුතාට මේ ප්‍රකාශනයෙන්ම ලැබෙනවා. නේද? ඔය ටික පැහැදිලිනේ? හරි. එතකොට එහෙමනම් ඔබට මෙතනදී හම්බෙලා තියෙන්නේත් මේ ගෝලීය පෘෂ්ඨය මත තියෙන Q ටික ආරෝපණය සම්පූර්ණයෙන්ම නිකන් ඔබට හිතන්න පුළුවන් මෙතන ලක්ෂයේ තිබ්බා වගේ හැසිරලා තමයි මෙතන තීව්‍රතාව පෙන්වලා තියෙන්නේ. අපිට එහෙම කියන්නේ එහෙම හිතීම අවශ්‍ය නැහැ. නමුත් ඔබ නිකන් ප්‍රකාශනයේ පෙන්වන්න මේ වගේ කතාවක් කියලායි මම මේ කියන්නේ. හරි. එහෙනම් ඔබට මේක එහෙනම් දැන් කලින් ඔබ මේක ලක්ෂීය ආරෝපණයට මතක තියාගත්තා වගේ දැන් එහෙනම් සන්නායක ගෝලයක පිටත ලක්ෂයක තීව්‍රතාව හොයන්නත් මේ සමීකරණයම පුළුවන් කියලා මතක තියාගෙන ඉන්න ඕන. එන්න මේ කටපාඩම් කරගෙන ඉන්න ඕන සමීකරණයක්. ඒතකොට ඔබට අලුත් සමීකරණයක් ලියුන්නේ පරණ එකමයි ලියුනේ. ඒක මෙතනට ගැලපෙනවා කියලා මතක තියාගන්න එක විතරයි කරන්න තියෙන්නේ. හරි බලන්න ඔබට පැහැදිලි නම් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න පුතේ. පැහැදිලි නම් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න හැමෝම. ගෝලයේ පිටත ලක්ෂයක තීව්‍රතාව හොයාගත්ත එක. පැහැදිලි නේ? හරි එහෙනම් ඔබට මේක ලියා ගන්න මම සීමාව දීලා තියෙනවා ඔබට අඳුරගත්ත හැකි. හරි ඒ සීමාවෙන් මේක කරගන්න වීඩියෝ ලෙසන් වලින් බලන දරුවෝ තමයි විශේෂයෙන්ම මේ කල්පනා වෙන්න ඕන. හරි මුලින්ම පුතාලා රූපය ඇඳගන්න. මුලින්ම රූපය ඇඳගන්න. හැමෝම රූපය ඇඳගන්න අර අක්ෂ වලට බලපෑමක් ඇති කරන්න එපා. මොකද මේ වගේ තැන් වලට ශ්‍රාවරේක ඇඳෙන්නේ නැතත් කමන්නේ. පැන්සලෙන් ඇඳගත්තත් කමන්නේ. මොකද මේ හරිය ඔබට ලස්සන පස්තාර ඇඳෙන්න තියෙනවා. හරි ඒක ගැන හොඳ අවධානයෙන් කරන දෙයක් කරගෙන යන්න. ඉක්මනින් පෙරලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. රූපය ඇඳන් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි පුතාලා ඒක ඉවර නම් තීව්‍රතාව ලියන කොලම් එකේ මේක ඔප්පු කරලා පෙන්නන්න. ඔයාලා පෙන්නන පොඩ්ඩක් එක පෙළින් හරි ලියනවා නම්
ගෝලයේ කේන්ද්‍රය සමග කේන්ද්‍රය සම්පාත වූ අරයාරු ගෝලාකාර ගවුස් පුෂ්ඨිය සලකා. ඒක ලියලා මේක ලියා ගන්න පුළුවන් නම් හොඳයි. ගවුස් පුෂ්ඨිය කොහොමද ගවුස් පුෂ්ඨිය අපි හොයාගන්නේ? ගෝලයේ කේන්ද්‍රය සමග සමපාත වූ අරය සිම්පල් ආරු ගෝලාකාර ගවුස් පුෂ්ඨිය සලකා. කියලා ඔප්පු කිරීම කරනවා වඩා හොඳයි. එන ඔබ එතකොට මොන වර්ගඵලයක්ද ගන්න ඕන කියලා තේරුම් ගන්න ලියන්න. ආය පාරක් මම ඒක ලිව්වොත් ගෝලයේ කේන්ද්‍රය සමග කේන්ද්‍රය සමපාත වූ ගෝලයේ කේන්ද්‍රය සමග කේන්ද්‍රය සම්පාත වූ අරය සිම්පල් ආර් වන ගෝලාකාර ගවුස් පුෂ්ඨිය සලකා. මම ගොඩක් ඉඩ දීලා නැහැ පුළුවන් නම් ලියා ගන්න එක. හරි. දැන් ඔය ඔප්පු කිරීම පෙන්නලා කොටු කරලා තියාගන්න මේ සමීකරණය හරි වැදගත්. ලියලා ඉවරෙච්ච ගමන් මට හෑන්ඩ් සිග්නල් එකක් දාන්න. මොකද ඊට පස්සේ මට ඊගාව තැනට මූව් වෙන්න ඕන. ලියවර නම් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි. එහෙනම් අපි විද්‍යුත් විභවයට අදාළ කොටස් ටික පෙන්න ගන්න යමු. ඒතර විද්‍යුත් විභවයට අදාළව පුතේ ආය අලුතෙන් ලියන්න එකක් නැහැ. ඔබට අලුතෙන් ලියන්න මොකුත් නැහැ. අර කලින් ලියපු එකම තමයි ලියන්න වෙන්නේ. ඔබට තේරෙනවා අනුකලනය කරලා ගත්තොත් ඔයාලට විභවයට එන්නත් ඕන අර කලින් ප්‍රකාශනෙම තමයි. හරි. විභවය ගත්තොත් ඔබ මැස් ළමයෙකුට නම් ලියන්න පුළුවන්. E සමානයි ඍණ dv යට dx ට අනුව ඔබට v සමාන එනවා ඍණ අනුකල e වතාවක් dx. ඔබට ඊට ආදේශ කරාම e තාමත් තියෙන්නේ k q බෙදීම r වර්ගය. එතකොට අපි x විෂය dr කියලා ගත්තොත් ඔබට මේක නැවත වරක් ඉන්නේ k q බෙදීම r ම තමයි. ඒතර බයෝ ළමයෙක් නිකම්ම සමීකරණ ලියා ගන්න. හරි. ඔබ උන්නන්ට ඕඩි නම් කිරීමක් කරලා ගෝල කේන්ද්‍රයේ සිට r දුරින් වූ ලක්ෂයක විභවය ලියන්න v සමානයි k q බෙදීම r මගින් එනවා. මැස් ළමයෙක් ඉතින් ඔප්පු කරලම පෙන්න ගත්තත් කමන්නේ. හරි. මේක පොඩ්ඩක් නම් කරගන්න ගෝලයේ කේන්ද්‍රයේ සිට සිම්පල් r දුරින් වූ ලක්ෂයක විභවය තමයි මේ ලියලා තියෙන්නේ. ගෝලයේ කේන්ද්‍රයේ සිට සිම්පල් r දුරින් වූ ලක්ෂයක විභවයයි අර ලියලා තියෙන්නේ. හරි. ඒ ටිකත් පෙන්නලා හෑන්ඩ් සිග්නල් එකක් ඉක්මනින් දෙමු. අපිට ඒකට තව ටිකක් ඉස්සරහට යන්න බලන්න පුළුවන්. හරි නේද? දැන් ඊගාව තැනට එනවා අපි. ඔයගේ දෙවෙනි අවස්ථාව වෙන්නේ ගෝලයේ පෘෂ්ඨය මත P2 ලක්ෂයක්. මේ පෘෂ්ඨයේ උඩ තියෙන ලක්ෂයක් ගැන හිතලා. එතකොට මේක P2 කියලා එකක් කියලා තියෙනවා. මෙතන තීව්‍රතාව මොකක්ද කියලා අහනවා. ඔය වෙලාවට ඔබ මත තියාගන්න ගවුස් පෘෂ්ඨය අඳින්න ඕන. එතකොට මෙන්න මේ P2 උඩින් යන ගෝලයක් නඳින්න ඕන. මොකද ශ්‍රාවරිකාවට ලම්ප කරනනම් ආය අඳින්නේ ගෝලයක්. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න කෙලින්ම මේ සර්ණායක ගෝලයේ පෘෂ්ඨයේ උඩම තමයි ගවුස් පෘෂ්ඨය සම්පාත වෙන්නේ. ඉතින් අලුතෙන් ආය එකක් එන්දට වැඩක් නැහැ. ඒතර මෙන්න මෙයාවම තමයි දැන් ගවුස් පෘෂ්ඨය වෙන්නේ.
ගවුස් පෘෂ්ඨය මෙතන මේක ගවුස් පෘෂ්ඨය. මේ දෙකම අපි එකට පොදුවේ නම් කරගන්නවා නම් හරි. එතකොට මෙතනදී පිටතින් වෙනම ගවුස් පෘෂ්ඨයක් ඇඳුනට ඔයාලට මෙන්න මේ වගේ තැනකදී ඔයාලට ගවුස් පෘෂ්ඨය කිරීම ගෝලීය පෘෂ්ඨයම පෙන්වනවා. හරි නේද? අර මම මේ කතාව තේරුණා නම් හැන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. දැන් වගේ මේ කියන ලක්ෂ්‍යය ඔබට විදුශේෂ තීව්‍රතාව හොයන්න ඕන ලක්ෂ්‍යය ගෝලීය පෘෂ්ඨය උඩයි තියෙන්නේ. ඉතින් ගවුස් පෘෂ්ඨය උඩින් යන්න එපේ. තේරෙනවද? ඒක නැවතරක් අරේ ආර් වෙච්ච එකක්ම වෙන්න ඕන ශ්‍රාව රේඛාවට ලම්බක වෙන්න. ඒ නිසා ඔබට කෙලින්ම ගෝල පෘෂ්ඨය තමයි ගවුස් පෘෂ්ඨය විදිහට තෝරගන්න වෙන්නේ. හරි. ඉතින් මේ විදිහට තෝරගත්තට පස්සේ අර අපරාධ මම මේ කලින් ඔප්පු කිරීම මකලා දැම්මන්නේ. ආයෙ බරල් ලියන්න වෙනවා. එතකොට තීව්‍රතාවට ඔබ සමීකරණයක් ඔප්පු කරනවා නම් හරි. එතකොට ඔබට ශ්‍රාවයේ ෆයිට අර්ථ දැක්වීමෙන් දැන් මේක අපිට හොඳටම හුරුයි. EA cos θ සමානයි මේ පැත්තට අනුව සිග්මා q බෙදීම එප්සයිලන් නේ. එතකොට පුතේ පුතාට E අවශ්‍යයි. A කියන්නේ ගෝලීය වර්ගඵලය 4යි phi a වර්ගය. දැන් හොඳට මතක තියාගන්න ගෝලීය අරේ පුතා A. මෙයා අරේ දිය තියෙන E. හරි. වතාවක් cos අනුපාතය තාමත් එකමයි. ආරෝපණීය q බෙදීම එප්සයිලන්. මොකද ඔබගේ ගෝල පෘෂ්ඨයේ උඩ ගවුස් පෘෂ්ඨය ඇඳත් අර ආරෝපණ තියෙන්නේ උඩ ගවුස් පෘෂ්ඨය ඇතුලේ. ඒතර පෘෂ්ඨයේ උඩ තියෙන ආරෝපණත් යන්න පුළුවන් කියලා හිතාගත්තත් කමන්නේ. ගවුස් පෘෂ්ඨයේ තුල ආරෝපණ සලකන්නේ. ඒක නිසා ඔබ චුට්ටක් ගවුස් පෘෂ්ඨය ඇතුළට ආරෝපණ ටික එන විදිහට ඇඳිලා තියනවා කියලා හිතාගෙන කරන්න. හරි. එතකොට ඒක නිසා නැවතත් මේ සිග්මා Q එක තාමත් ගවුස් පෘෂ්ඨය ඇතුලේ. يعني ගෝලයේ පෘෂ්ඨයේ උඩ රඳනවා කිව්වට මත තියාගෙන පෘෂ්ඨයට ඇවිත් රඳනවා කිව්වට ඒක පෘෂ්ඨයේ උඩනේ ඉන්නේ. ගැලවිලා එළියට ඇවිල්ලා වාතයට ඇවිල්ලා නැහැනේ. ඒ නිසා ඔයගේ තාමත් මේක ගවුස් පෘෂ්ඨය ඇතුළේ තියෙන ආරෝපණයක් විදිහට සලකන්න පුළුවන්. හරි. ඉතින් ඔබට එහෙනම් සමීකරණය හදලා බැලුවොත් ඔබට පේනවා මේක 1/4 phi එප්සයිලන් වතාවක් q බෙදීම r වෙනුවට a වර්ගය එනවා. ඒ කියන්නේ ගෝලයේ අර එනවා. එච්චරයි වෙලා තියෙන්නේ. ඒතකොට E සමානයි k q බෙදීම a වර්ගය විදිහට ලියන්න පුළුවන්. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. අර සමීකරණෙම r සමානයි a වෙලා තියෙන්නේ. r සමානයි a වන ලෙස තීව්‍රතාව ලැබේ. හරිද? එහෙනම් එච්චරයි කියලා තියෙන්නේ. අපිට එනම් ඔය චුට්ටක් පොඩ්ඩක් පෙන්න ගන්න පුළුවන්. පුතාලා ඔහොමම ඔප්පු කිරීම පෙන්න ගන්න. ගවුස් පෘෂ්ඨ දෙක දැන් පොඩ්ඩක් ඉඩ තියෙන තැනක ඔබට නම් කර ගැනීම කරන්න පුළුවන්. මෙන්න මෙතන ඔබට ගවුස් පෘෂ්ඨයක් පේනවා. මේ තියෙන්නේ පළවෙනි අවස්ථාවේ ගවුස් පෘෂ්ඨය. නම් කරලා ඔප්පු කිරීම පෙන්න ගන්න. now ඔබට මෙතන දැන් මේක සමීකරණ දෙකක් විදිහට පෙවුනොත් මත තියන්න සමීකරණ දෙකක් නෙමෙයි r සමානයි a වන විදිහට තමයි මේකේ තීව්‍රතාව ලැබිලා තියෙන්නේ. ඔබ මේක ලියනවා නම් තරුවක් දාලා e සමානයි k q බෙදීම r වර්ගය සම්බන්ධයේ නැත්නම් සමීකරණයේ r සමානයි a වන ලෙස E ලැබී ඇත. E ලැබී කියලා ගන්න. E සමානයි k q බෙදීම r වර්ගයේ සමීකරණය r සමානයි a වන ලෙස E ලැබී. r සමානයි a වන ලෙස E ලැබේ. ඔප්පු කරලා පෙන්නන්න. එතකොට විද්‍යුත් විභවය ඔබට දැන් ඔප්පු කිරීම පෙන්වන්න ඕනේ නැහැ. කෙලින්ම ලියන්න විභවයේ පැත්තේ. හරි. විභවයේ පැත්තේ V සමානයි K Q බෙදීම අර A වෙනු R වෙනුවට A එනවා. ඔන්න මෙතන ලියන්න ගෝලීය පෘෂ්ඨයේ මත විභවය. අර A වූ ගෝලයේ නැත්නම් සන්නායක ගෝලීය පෘෂ්ඨයේ මත විභවය. එහෙම ලියලා ගන්න. මේක ඔප්පු කරලා ඉවර නම් ගන්න අර A වූ සන්නායක ගෝලයේ පෘෂ්ඨයේ මත විභවය V සමානයි K Q බෙදීම A. එච්චරයි. දැන් මේ අලුත් දේවල් නෙමෙයි දැන් බලන්න මේ සමීකරණ ඔක්කොම ඔබ පෙර ඉගෙන ගත්ත සමීකරණමයි. දැන් මෙතනදී වෙනසකට ආවේ අර R වෙනුවට දැන් ඇත්තටම අපි දිග වෙන්නේ A නේ. එහෙනම් ඒ ආදේශ කරපු එක විතරයි. ගෝලයේ අර ආදේශ කරපු එක විතරයි උනේ. හරි. ඒකට අලුත් සමීකරණයක් නෙවෙයි. දැන් මේවා එහෙනම් ඔබ මේක මත තියාගන්න ඔබ කෙටි ක්‍රමයක් හදාගන්න. ඔබ සමීකරණ මතක තියාගන්නවද නැත්නම් ඔබ පෘෂ්ඨයේ ඉඳන් ඈතට යන්න ඔක k q බෙදීම r. ඒතර r වෙන්නේ ඔබ මයින දුර කේන්ද්‍රේ ඉඳන්. ඒතර ඔබට ඒක පෘෂ්ඨයට නම් අරේ දාන්න පුළුවන් ගෝලේ. ඒට එළියට යනවා නම් ඒ අදාළ දුර දා ගන්න පුළුවන්. ඒ විදිහට ඔබට සරල තනි සමීකරණයක් මෙතනට
මත තියාගෙන ඉන්න පුළුවන්. හරිනේ. අයනම් බලන්න ওই ටික ඔක්කොම ලියලා ඉවර නම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න ඉස්සරහට යන්න. ඔක්කොම ලියලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි. එහෙනම් අපි ඊගාව අවස්ථාව ගත්තොත් ඔයාගේ පුතේ තුන්වෙනි අවස්ථාව කියන්නේ ගෝලයේ තුල ලක්ෂයක් ගැන හිතලා. හරි. ගෝලයේ තුල ලක්ෂයක් ගැන හිතලා මෙන්න මෙතන මම මේක හිතනවා P3 කියලා. දැන් ඔබ මෙතනදිත් අර සුපුරුදු ස්ටයිල් එකටම ඕනනම් ගවුස් පුස්ටයක් ඇඳලා බලන්න පුළුවන්. ඇඳට ඔබ තේරුම් ගන්න ගවුස් පුස්ටය ඇතුළට ඔබට ආරෝපණයක් එන්නේ නැහැ. නේ? දැන් ඔබ ගවුස් පුස්ටයට පිටතින් තමයි ආරෝපණය ඉන්නේ. නිසා ඔබ මේක ඔප්පු කරන්න යද්දි මේ වගේ තැන් වලට ඔබට මොකක් හරි එකක් දාගන්න පුළුවන්. මෙයාගේ දුරාය පරක්වා x කියලා වගේ දාගන්නවා නම් 4x වර්ගය මෙවුවා අපි ලම්බකය කියලා හිතමුකෝ. නමුත් සිග්මා Q කියන එක බිඳුවක් වෙලා යනවා. ආරෝපණයක් නැහැ ගවුස් පුස්ටය ඇතුලේ. ආරෝපණයක් නැති නිසා ඔබ මොනවා ලිව්වත් ඔබට එන්නේ තීව්‍රතාව බිඳුවයි කියලා. තේරෙනවද? ඒ කියන්නේ තීව්‍රතාව ලියලා වැඩක් නැහැ. ගෝල පුස්ටය ඇතුළේ තීව්‍රතාව බිඳුව ඔබ දන්නවා මේක සන්නායක පුස්ටය හරහා ශ්‍රාවරිකාව යන්නේ නැති නිසා හරි මෙතනදී ඔබට තීව්‍රතාව හෙවත් ධන කූලෝමික ආරෝපණයක් මත බලයක් ඇති කිරීමේ හැකියාවක් නැති වෙලා යනවා. හරි. එහෙනම් ඔබ හොඳට ඒක තේරුම් අරගෙන ලස්සනට පෙන්න ගන්න ඔප්පු කිරීමත් එක්කම. මෙතෙන් තමයි පොඩි තරුවක් දාලා ලියා ගමු. එහෙනම් සන්නායකයක් ඇතුලේ සන්නායක ගෝලය ඇතුලේ ශේෂ තීව්‍රතාවක් පවතින්නේ නැහැ. හරි. පුතාලා ඔප්පු කරන්න බලන්න ඔය ටික. ගවුස් පුස්ටය ඇඳලා බලන්න ගවුස් පුස්ටය ඇතුලට ආරෝපණයක් නැහැ. මොකද ආරෝපණය ඉන්නේ දැන් පිටත. පැන්සලින් ටිකක් ලස්සනට ඔය ඇඳ ගන්න. මොකද නැත්තම් ඔක අච්චාරුවක් වෙයි. එකම උඩ මේක කරගෙන යන්න නම් මොකද අවස්ථාවන් ගන්නාකට නැවත නැවත රූපෙන් දාම නිකන් ඔබට මේක සංකීර්ණ වෙනවා. දැන් මම මේක ඔබට එකම කතාවක් විදිහට තමයි පෙන්වන්න දෙන්නේ. මොකද ඊගාට පස්තරයන් දින්ටත් මේක එකම විදිහට තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා. ඇද ලියලා මට මේ ලියාගෙන ඉවරලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඊට පස්සේ මේ කතාව ලියා ගන්න ඕන. ඉවර නම් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. තේරෙන්නේ නැත්නම් මැසේජ් කරන්න. තේරෙන්නේ නැත්නම් මැසේජ් කරන්න. හරි. තරුවක් දාලා ලියා ගමු. පුතා තරුවක් දාලා ලියා ගමු. මම හිතනවා එතන ඉඩ මදි නම් පොඩි වගේ කොලයක් හරි අරවලා එතන දාගත්තට කමන්නේ. ලියන්න ගෝලයේ තුල නැත්නම් සන්නායක ගෝලයේ තුල ආරෝපණයක් නොමැති බැවින් විද්‍යුත්ශේෂ තීව්‍රතාව ශූන්‍ය වන බව පැහැදිලි වේ. විද්‍යුත්ශේෂ තීව්‍රතාව ශූන්‍ය වන බව පැහැදිලි වේ. හරි. ඊගොඩ අපි විභවය ගැන පොඩ්ඩක් කියන්න යන්නේ. විභවය හොඳට තේරුම් ගන්න මේක තමයි ඔයාලා ටිකක් පටල ගන්න එක. හරි. විභවය ගැන පොඩ්ඩක් ලියන්න යන්නේ. දැන් හොඳට බලන්න. ඔයාගේ මෙන්න මෙහෙම E සමානයි ඍණ dv යට dx ට අනුව E සමානයි බිඳුව විට dv සමානයි බිඳුවයි. විභවය නෙමෙයි පුතේ විභව අන්තරයේ බිඳුවක් වෙන්න ඕන. dv සමානයි බිඳුව වේ. කියන්නේ ඔයාගේ මෙන්න මෙහෙම කතාවක් දැන් මම මේ කියන්නේ. ගෝලයේ මේ පෘෂ්ඨය මත ලක්ෂයකුයි මේ වගේ dx දුරින් ඉන්න තවත් ලක්ෂයකුයි. මෙන්න මේ ලක්ෂ දෙක අතර dx දුරක් නම් තියෙන්නේ. මෙතන විභවය dv බිඳුවක් වෙන්න ඕන.
එහෙම නොවුනොත් එතන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවක් පෙන්වනවා. මම කියන කතාව හොඳට තේරුම් ගන්න. ඔබ මෙන්න මේ ලක්ෂ දෙක අතර එකිනෙකට dx දුරින් ඉන්න හරි. ඔන්න වගේ dx දුරින් ඉන්න ලක්ෂ දෙකක් අතර දැන් dv සමානයි බිඳුව වුණොත් තමයි තීව්‍රතාව බිඳුවක් වෙන්නේ. ඔකයි ඔකේ අදහස. එහෙනම් මේ ලක්ෂ දෙක අතර විභවය විභව අන්තරයේ බිඳුවක් එන්න නම් පෘෂ්ඨයේ විභවයම නේද මෙතනක් තියෙන්න ඕන. පෘෂ්ඨයේ විභවය නේද තියෙන්න ඕන. හරි. එහෙනම් දෙවෙනි පොයින්ට් එක ලියන්න පුළුවන්. පළවෙනි පොයින්ට් එක දෙවෙනි පොයින්ට් එක. මේ වීමට ගෝලය තුල විභවය එහි පෘෂ්ඨය මත විභවයට සමාන වේ. එම නිසා ගෝලය තුල විභවය අපි v ලියන්නේ k q බෙදීම a කියලාම. ඒ කියන්නේ පෘෂ්ඨය මත විභවය ලියන්නේ. මං කිව්ව තර්කේ පැහැදිලි නම් හැන්ඩ් සිග්නල් එකක් දෙන්න බෑ. නිකන් නෙමෙයි කියන්නේ තාර්කික කියන්නේ. දැන් උගක් ගුරුවරු මේක නිකන් ඔහෙ ඇරලා දානවා. නමුත් මං කියන්නේ තාර්කිකව. ඔබට මේක පැහැදිලිද? මං ආයෙ කියනවා මේ සමීකරණයට අනුව e බිඳුව වෙන්න නම් dv කියන එක බිඳුවක් වෙන්න ඕන. dv බිඳුවක් වෙන්න ඕන. ඒ කියන්නේ dx දුරක තියෙන විභව අන්තරය බිඳුවක් වෙන්න ඕන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව බිඳුව නම්. එහෙනම් ඔබ මෙතනට ඇවිල්ලා බලන්න මේ පෘෂ්ඨයේ මත ඉඳන් ගෝලය ඇතුළට dx දුරක් ගිහින් ඇතුළට තියෙන ලක්ෂයකට ඇවිත් බැලුවොත් අර ඒක ඔබට මෙන්න මේ ගවුස් පෘෂ්ඨයේ උඩ ලක්ෂයක් තෝරගත්තා නම් වඩා හොඳයි. මොකද ඔබ මේ වෙලාවේ try කරන්නේ මේ ලක්ෂ්‍ය උඩ බලන්නනේ. හරි. ඔබ මේ ඇඳගත්ත ගවුස් පෘෂ්ඨයේ උඩ තියෙන ලක්ෂයක් අරගත්තට පස්සේ ওই දෙක අතර ગેප් එකක් තියෙනව නේද? ඒක තමයි මම dx කියලා කියන්නේ. හරි. එතකොට එහෙනම් ওই dx කියන ગેප් එකෙන් තියෙන ওই ලක්ෂ දෙක අතර විභව අන්තරයේ බිඳුවක් වුණොත් තමයි තීව්‍රතාව බිඳුවක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි දෙවෙනි පොයින්ට් එක කියනවා මේක වෙන්න නම් අනිවාර්යයෙන්ම පෘෂ්ඨයේ මත විභවයම තමයි ගෝලය තුල ඕනම ලක්ෂයකට තියෙන්නත් ඕන. එහෙනම් එම් අපිට ලියන්න පුළුවන් පෘෂ්ඨයේ මත විභවය මතකනේ k q බෙදීම a කියලාම. එහෙනම් ඒකම තමයි ගෝලය තුල ඕනම ලක්ෂයකටත් තියෙන්නේ. හරි. ආය පාරක් කියන්නම්. ආය පාර පුතාලා අහනවා. මුලින්ම මේ සමීකරණ තේරුම් ගන්න පුතාලා. පුතාලාගේ දැන් අපි කියනවා ගෝලයේ ඇතුලේ තීව්‍රතාව බිඳුවයි. එහෙනම් මේ සමීකරණයට අනුව තීව්‍රතාව බිඳුවක් වෙන්න නම් ඔබට පේනවා dv කියන එකත් බිඳුවක් වෙනවා. මොකද dx කියන එක මේක මොකක්ද ලක්ෂ දෙකක් අතරනේ බලන්නේ. හරි. එතකොට ඔබ බලන්නේ හැමතිස්සෙම කම්පෙයාර් කරන පෘෂ්ඨයේ ඉඳන් ගෝලය ඇතුලේ ලක්ෂයක් වෙනකන් එද්දී. හරි. එතකොට ඔබට පෘෂ්ඨයේ ඉඳන් ගෝලය ඇතුලට පැනපු ගමන් තීව්‍රතාව බිඳුවක් වෙනවා. තීව්‍රතාව බිඳුවක් වෙනවා නම් කියන්නේ විභව අන්තරයත් බිඳුවක් වෙන්න ඕන. මේ සමීකරණයට අනුව නැත්තම් තීව්‍රතාව බිඳුවක් කියලා පෙන්නන්නේ නැහැ. එන විභව අන්තරයත් බිඳුවක් වෙන්න ඕන. විභව අන්තරයේ බිඳුවක් වෙන්න නම් ඔබ තේරුම් ගන්නවා මෙන්න මේ පෘෂ්ඨයේ මත ලක්ෂයයි ඇතුළේ තියෙන ලක්ෂයයි අතර ગેප් එකක් තියෙනවා dx. එහෙනම් මේ dx එක දුර විභව අන්තරයේ බිඳුවක් වෙන්න නම් ds කියන නේද පරතරයෙන් ලක්ෂ දෙක අතර විභව අන්තරය බිඳුවක් වෙන්න නම් අනිවාර්යයෙන් මේ ලක්ෂයේ විභවයම මෙතනක් තියෙන්න ඕන. නැත්නම් විභව අන්තරයක් එනවනේ. ඒ කියන්නේ ගෝලයේ පෘෂ්ඨයේ මත විභවයම තමයි ගෝලය තුල ලක්ෂයක විභවය වෙන්නේත්. බලන්න අපිට තේරෙනවද මම කිව්ව කතාව? ඔච්චරයි මම කියලා තියෙන්නේ. ගෝලයේ පෘෂ්ඨයේ මත විභවයමයි ගෝලය ඇතුළේ ඕනම ලක්ෂයක තියෙන්නත් ඕන. ඒක තමයි ඕනම dx දුරක් අතර විභව අන්තරයේ බිඳුවක් වෙලා ගෝලය ඇතුළේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව බිඳුවක් වෙන්නේ. පැහැදිලිද? බලන්න අම්ල පුතාට පැහැදිලිද? අප්සෙට් කරනට ඔක්කොම මෙසේජ් දාන්න ආයෙ පාරක් 100 පාරක් හරි කියන්න වෙනවා. පැහැදිලි නේද ඒක? හරි. දැන් අපි එතනත් ටුට්ටක් ඉඩ මදිනම් ලියා ගන්න කොලයක් අරන්ම හරි ලියා ගන්න මම පැහැදිලි කරලම දෙනවා. ඉඩ මදිනම් කොලයක් අරන් ලියලා අලුව ගන්න. කොලේ අලුව ගන්න ඉඩ හොඳටම තියෙනවා. හරි. නම් පොතාල රූපේ අස්සට වෙන්න. හරි මේක පෙන්න ගන්න ඉඩ මදිනම් ඔබට වෙනම ඇඳගෙන උනත් කමන්නේ නැහැ. පෙන්න ගත්ත හැකි මේක ASCII ඔබ නැත්තම් මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක පෙන්නලා dx දුරේ dv බිඳුවයි කියලා පෙන්න ගන්න. ඊට පස්සේ මම කතාව කියලා තමයි සමීකරණ ලියන්නේ. කතාව කියලා තමයි සමීකරණ ලියන්නේ. ටුට්ටක් අර මේක මාර්තුකාවක් පොඩ්ඩක් පිටපැනලා තියෙනවා. ඒකත් එක්ක තමයි මම හිතන්නේ ඉඩ කෙල වෙලා තියෙන්නේ. මොකද ඊගාව එක අපි ඔප්පු කරන්නේ නැහැ නිකම්ම කියලා ගන්නවා. ඉඩ මදි කියලා හිතනවා නම් ඔබ එක බොරි වෙන්නේ නැතුව කොළවල ලියලා උතනට පොඩ්ඩක් එකතු කරගන්න. ටික නෝට් එක සාරාංශගත වෙන්න තමයි මම ඔහොම කම්පැක්ට් කරලා දාලා තියෙන්නේ. හරි. ලියන්න තරුවක් දාලා E සමාන ඍණ dv යට ds ට අනුව E සමානයි බිඳුව විට dv සමානයි බිඳුව වේ. පොඩි අකුරෙන් ලියා ගන්න. E සමාන ඍණ dv යට ds ට අනුව E සමානයි බිඳුව විට dv සමානයි බිඳුව වේ. ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව බිඳුවක් තියෙන තැනක dx දුරක විභවාන්තරයක් ඇති වෙන්නේ නැහැ. E සමාන ඍණ dv යට ds ට අනුව E සමානයි බිඳුව විට dv සමානයි බිඳුව වේ. දෙවෙනි පොයින්ට් එක ගන්න. එනම් ගෝලයේ තුර ලක්ෂයක විභවය හා
එනම් ගෝලයේ තුල ලක්ෂයක විභවය හා ගෝලයේ පෘෂ්ඨය මත ලක්ෂයක විභවය ගෝලයේ තුල ලක්ෂයක විභවය හා ගෝලයේ පෘෂ්ඨය මත ලක්ෂයක විභවය සමාන වීමෙන් පමණක් මෙය විය හැක. සමාන වීමෙන් පමණක් මෙය විය හැක. කියන ඔය කතාව වෙන්න නම් ඔක අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. සමාන වීමෙන් පමණක් මෙය විය හැක. ආසන පොයින්ට් එක ගන්න. එම නිසා ගෝලය තුල ඕනෑම ලක්ෂයක විභවය v සමානයි k q බෙදීම a. ඒ කියන්නේ ගෝලයේ ආරය එකට දාගන්න. ඒ කියන්නේ ගෝලයේ ආරය. එනම් ගෝලය තුල ඕනෑම ලක්ෂයක විභවය v සමානයි k q බෙදීම a. ඒ කියන්නේ ගෝලයේ ආරය කියලාම දාගන්න. ඒ කියන්නේ දැන් මෙතනින් පස්සේ පෘෂ්ඨයේ ඉඳන් ගෝලය ඇතුළට යන්න විභවය වෙනස් වෙන්නේ නැහැ හේතු තීව්‍රතාව බිඳුවක් වෙන නිසා. එකම විභවය තමයි තියෙන්නේ. ඒ කියන්නේ වට පෘෂ්ඨයේ ඉඳන් ගෝලය ඇතුළේ ලක්ෂයකට ගෙනියන්න කාර්ය කරන්න වෙන්නේ නැහැ. මේ ගෝලය ඇතුළේ ලක්ෂය ඇතුළේ ආරෝපණ ගෙනියන්න කාර්ය කරන්න ඕනේ නැහැ. ඒ විභවාන්තරයක් නැහැනේ. විභවාන්තරයක් නැහැ ඒ වගේ. හරි. එන්න අපිට මේ ගෝලය ඇතුළේ ආරෝපණය චලිත කිරීමේදී කර යුතු කාර්යයක් වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒවා බිඳුවයි ඉතින් ඔක්කොම. මොකද විභවයෙන් කියන්නේ කූලෝම් එකක් ගෙනියද්දි කරන්න ඕන කාර්ය ලක්ෂ දෙයක් අතර. විභවාන්තරයක් නැහැ කියන්නේ කාර්යයක් කරන්න ඕනෙත් නැහැ කියන එක. හරි. පැහැදිලි නේද ඔය ටික? බලන්න හෑන්ඩ් සිග්නල් දෙන්න අවශ්‍ය වශයෙන් ඔය ටික ඉවරයි කියලා. ඉඩමදි වෙන්නේ නැති මට ඒකට බැන බැන හැත්තේ ඉඩමදි උනට කමන්නේ. නේද? ලබන පාර මම ඉඩ වැඩි කරලා දෙන්න. හරි දරුවනේ. එහෙනම් අපි ඔයාගේ මේකේ පස්තාරයේ පොඩ්ඩක් බලලා ඉමු. ඔයාගේ ඊට පස්සේ V1කට යමු. මට තව විනාඩි 5ක් දෙන්න පස්තාරේ පෙන්නලා V1කට යනවා. හරි. එතකොට මෙතනදී පස්තාරය අඳිද්දී ඔයාට මේ y අක්ෂයට දාන්න යන්නේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවයි. හරි නේද? y අක්ෂයට දාන්න යන්නේ විද්‍යුත්ශේෂ තීව්‍රතාවයි. එතකොට මේ අක්ෂයේ තියෙන්නේ විද්‍යුත්ශේෂ තීව්‍රතාව. තීව්‍රතාව E. හරි. එතකොට ඔබ දන්නවා තීව්‍රතාව මේ සීමාවේදී බිඳුවයි. ඒ කියන්නේ වගේ ගෝලයේ කේන්ද්‍රය ඉඳන් පෘෂ්ඨය දක්වා බිඳුවයි. එතනින් පස්සේ E සමාන වූ පාතිකයි මම කියන එකයට R වර්ගයට. මොකද වට K Q බෙදීම R නම් එතකොට වට K Q නියත නිසා ඔබට R වර්ගයත් එක තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ R වැඩි කරන්න තීව්‍රතාව වේගයෙන් අඩු වෙනවා. එහෙනම් ඔබට මේ සීමාවේ විභවය මේ තීව්‍රතාව බිඳුවක් වෙච්චි. ඔබ පස්තරේ හැඩය මම අඳින්න යන්නේ. හරි. වට මේ සීමාවේ තීව්‍රතාව මේ ඉඩ හරිය අමාරුයි. මේ තීව්‍රතාව මේ සීමාවේ බිඳුවයි. ඔතනින් පස්සේ පෘෂ්ඨයේදී තීව්‍රතාවක් තියෙනවා. ඔබ දන්නවා පෘෂ්ඨයේ මත තීව්‍රතාව K Q බෙදීම A වර්ගය කියලා. ඔය තමයි ලොකු මගේ. ඔතනින් පස්සේ R එක වේගයෙන් මේක අඩු වෙනවා. කියන්නේ R දෙගුණයක් වෙද්දී නේ මේ R මෙතන ඉඳන් ඔයගේ මෙතන තියෙන ගෝලයේ අරයනේ. හරි. ඔයගේ ඔයා අරය වගේ තවත් දුරකට ගිය ගමන් ඔයාලට දකින්න පුළුවන් තීව්‍රතාව 4න් පංගුවක් දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ ඔබ මෙන්න මෙතනට ගියා කියලා හිතන්නකෝ. තව අරයක් තියෙන තැනකට ගියා කියලා හිතන්නකෝ. මෙන්න මේ වෙලාවේ මෙන්න මේ උස ඔබ තේරුම් ගන්නද මෙන්න මේ උස වගේ 4න් පංගුවක් ඔය කෑලි සමාන කෑලි 4කට බෙදුවොත් 4න් පංගුවක් වෙනවා. එයි ඔබ දන්නවා දුර දෙගුණ කරපු ගමන් 1/2 වර්ගය කියන්නේ 4න් පංගුවක් වෙනවා. එහෙනම් මේ උත්තරෙන් හරියට 4න් එකක් තමයි මෙතනට එන්නේ. ඒ වගේ න පස්තරයක් තමයි ඔබට මෙතන දකින්න පුළුවන් වෙන්නේ. ඔහොම ගින් උක අනන්තයේදී බිඳුවක් වෙනවා. හරි. එතන මෙතන ඔබ නිකන් දුරත් එක තමයි පස්තරය අඳින්නේ. හරි. ඉතින් ඕක ඔබට ওই පැත්ත විතරක් නෙමෙයි මේ පැත්තෙත් ওই විදිහටම කැඳලා පෙන්නන්න පුළුවන්. මේ පැත්තේ අඳිද්දී ඔබට අඳින්න පුළුවන් විදි දෙකක් තියෙනවා. කෙනෙක් දිශාව සලකනවා නම්. ඒ කියන්නේ දෛශිකයක් විතර මේක අඳිනවා නම් ඔබට එතකොට මේ එකම රේඛාවක් දිගේ දෙපැත්ත බැලුව හැකියි. හරි. දැන් මේක හැබැයි හොඳට තේරුම් ගන්න. ඒක එන ගොම්පාට කතාවක්. වාට එකම රේඛාවක් දිගේ දෙපැත්ත ගත්තොත් එක පැත්තක් දාන්න අනිත් පැත්ත ඍණ කියලා ගන්න පුළුවන්. නමුත් ඔබට මේ ගෝලයේ වටේ ශේෂ්ත්‍රීය දිශාවන් හැම පැත්තටම තියෙන නිසා ඒ තුටක් කචල් එකක් තියෙනවා. ඒතකොට ඔබට දිශාව සලකන්නේ නැතුව එන්දොත් ඔබ මේකත් කිලිම ධන විදියට එතන මෙතනින් පස්සේ ඔහොම ධන විදියටම ඇදලා පෙන්නනවා. ඒතකොට මේ ඇදලා තියෙන්නේ දිශාව සලකන්නේ නැතුව.
හරි දිශාව සලකන්නේ නැතුව ඉඳලා තියෙන්නේ. දිශාව සලකලා අඳිනවා නම් මේක දන්නම් ඔබ මේ පැත්තේ ඍණ පැත්තෙන් පටන් ගන්න ඕන. එන්න මෙතනින් පටන් අරන් ඔහොම අඩු වෙන්න අඳින්න ඕන. ඒ කියන්නේ මේ ඇඳලා තියෙන දිශාව සලකා. දිශාව සලකා. මේ ඇඳලා තියෙන දිශාව නොසලකා. පේනවද? ඒ කියන්නේ මේ දෙකම එකපාරම අඳින්නේ නැහැ. දෙකෙන් එකක් තමයි අඳින්න ඕන. හරි. ඒතර ඔබ මෙතෙන් ඉඳන් මේ පටන් ගන්න අගය වේගින් අඩු වෙන එකක් එනවා. ඒක ඍණාගයක් කියලා ගන්නවා දිශාව සලකුවොත්. නැත්නම් ඔබ කිරීම අර වගේ ධනාගයක් කරගෙන මේක අඩු වෙනවා අඳින්න ඕන. හරි බලන්න ඔබට පැහැදිලිද ওই පස්තාර දෙක? ඒ කියන්නේ පස්තාර දෙකක් ඇත්තටම තියෙන්නේ. ඔබට දිශාව සැලකුවොත් මේ දෙක අඳින්න ඕන උත්තරේට. දිශාව සලකන්නේ නැත්නම් මේ දෙක අඳින්න ඕන. ඔය දෙකම එකම වෙලාවෙ MCQ එක අහන්නේ නැහැ කවදාවත්. හරි. විභාගයට අහද්දි මොකද්ද කරන්න ඕන කියලා අහනවා. කියනවා. මොකද්ද කරන්න ඕන කියලා කියනවා. විශේෂයෙන් කියලා නැත්නම් ඔබ කැමති එකක් ඇඳද්ත් ඔයාලට උත්තර මාකින් ස්කීම දෙන්න ඕන. ඕන එකට දෙන්න වෙනවා. හරි. එතකොට බලන්න ඔය ටික ඔබට පැහැදිලිලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. පැහැදිලි නේද? එතකොට ඔබට E බිඳුවයි. එතකොට මේ සීමාවෙත් E බිඳුවයි. හරි. මේ සීමාවත් E බිඳුවයි මෙතනත් ඔබට ඕන පෙන්වන්න. මෙතනින් පස්සේ E සමානුපාතික වෙන 1ට R වර්ගයට. විශාලත්වය R වර්ගයත් එක්ක තමයි තීරණය වෙන්නේ 1ට R වර්ගයත් එක්ක. දැන් වේගෙන් ඔබට R වැඩි ගන්න තීව්‍රතාව අඩු වෙන ස්වභාවයක් තමයි පේන්නේ. හරි. එහෙනම් ඔබට ওই පස්තාව ටික ඇඳලා පෙන්න ගන්න. මෙතෙන් දිශාව සලකා, මෙතන දිශාව නොසලකා. හරි. y අක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය E මෙතන දුර. හරි. ඔබට පස්තාවට ඉඩ බොහොම පැහැදිලිව දීලා තියෙනවා. ඔබේ සීමාවන් වල අවශ්‍ය සීමාවන් ටික ලකුණු කරගෙන වැඩි කරගෙන යන්න. පස්තාරේ පේන්නේ නැති කෙනෙකුට මම ටිකක් ලොකුවට වුණනම් මෙන්න මෙතනත් ඇඳලා පෙන්නන්නම්. විශේෂයෙන් වීඩියෝ ලෙසන් එකේ පේන කට්ටියට අර පැත්ත පොඩ්ඩක් පේනවා හොරයි වගේ. මට කැමරා හරවන්න ගියොත් කචල් වෙනවා. මම මෙහෙම ඇඳලා පෙන්නන්නම්. මේ දින වගේ ගෝලයේ කේන්ද්‍රයත් එක තමයි y අක්ෂය සම්පාත කරලා තියෙන්නේ. හරි. එතකොට මේ සීමාව e සමානයි බිඳුව. ඒ ටික ඔක්කොම ලස්සන පෙන්නලා තියෙනවා. එතකොට e සමානුපාතිකයි 1ට r වර්ගය. දැන් අපේ පස්තාරය බිඳුවෙන් ගිහින් ඊට පස්සේ මෙතනින් පස්සේ ධනාගයකින් පටන් අරගෙන වේගෙන් අඩු වෙන එකක් පේනවා. උඩ වම් පැත්තට ගද්දි කතාව කිව්වේ දිශාව සලකන්නත් පුළුවන් නොසලකන්නත් පුළුවන්. දිශාව නොසලකා හැරියොත් ඔබට කොහොමත් මේ සීමාව බිඳුවයි. ඔබට ඒතර කෙලින්ම මේ යගේ මෙතන බිඳුවක් කියලා මෙන්න මේ විශාලත්වයේ මෙච්චර වෙච්චනකින් මේ පැත්තටත් ඔයාලට අඩු වෙනවා කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වෙලාවට ඔය කරලා තියෙන්නේ මොනවා හරි ගෝලයේ මේ පැත්තට සහ ඒ රේඛාව දිගේ අනිත් පැත්තට මැනීම. ඒතර කෙනෙකුට ඕක දිශාව නොසලකා ඇන්දොත් ඔය විදිහට ගන්න පුළුවන්. මොකද දිශාව නොසලකා කරනවා කියන්නේ සමහර අය දැන් ඔබට මෙතන මේ රේඛාවටත් මේක ඔට්ටුයි මේ වගේ ශ්‍රාව රේඛාවටත් මේක ඔට්ටුයි. ඒතර නිකන් දිශාව සලකන්න ගියාම ඒක ගොම් පාට්ටයක් වගේ එනවනේ. දැන් ඒගොල්ලෝ දිශාව සලකන්න යන්නේ නැහැ. හරි සමහර අය කෙලින්ම එකම රේඛාව එකම නේද? රේඛාවක් දිගේ දෙපැත්ත ගැන හිතලා දිශාව සලකනවා. එහෙම සැලකුවොත් ඔබට මේක ධන කියලා ගත්තොත් මෙන්න අපි තුමුකෝ මේ පැත්තට යන එක ධන කියලා ගත්තොත් ඒ රේඛාවෙම අනිත් පැත්ත පුතාලට ඍණ කියලා ගන්න පුළුවන්. හිතුවා මේක ධන දශකයක් මේක යගම ඍණ එක. හරි. එතකොට ඔබට එහෙම ඇදලා බැලුවොත් දිශාව ගැන හිතලා ඇදලා බැලුවොත් මේක ඍණ පැත්තෙන් පටන් ගන්නවා. අරගෙන ආය පාරක් අඩු වෙන එකක් එන්නේ. එතකොට මේ තියෙන දිශාව සලකලා මේ තියෙන දිශාව නොසලකා. හරි. එතකොට මෙන්න මෙතන අගේ පුෂ්ඨය අගේ ඉන්නේ. හරි. ඔබට එතන මේක e සමාන බිඳුව මේ හරින් ලියා ගන්න. ඔබට මෙන්න මෙතන තියෙන පුෂ්ඨය අගේ ඒ කියන්නේ k q බෙදීම a වර්ගය කියන එකනේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන ඍණ k q බෙදීම a වර්ගයෙන් පටන් අරන් මට අඩු වෙන පස්තාවේ තමයි එන්නේ. හරිනේ. එතකොට මේ පස්තාව දෙක නම් කරන්න මේක දිශාව සලකා මෙතන තියෙන දිශාව නොසලකා. පැහැදිලිව පෙන්න ගන්න. පෙන්නලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඕමන් දෙපැත්තම වීඩියෝ ලෙසන් එකෙන් පේන්නේ නැති කට්ටියට මම හිතන්නේ Zoom ක්ලාස් එකකට වෙන ගැටලුවක් නෑ. ඒක පේනවා. ආය පාරක් රූපේ දාලා තියෙනවා. ඇඳලා පෙන්නලා ඉවරලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හැමෝම හෑන්ඩ් සිග්නල් එකක් දාන්න. හරි.
හරි එහෙනම් පුතාලා වෙලාව 7:45යි දැන්. මෙතන ඉඳන් ඔබ විනාඩි 5ක් විතර ගන්න 7:50 51 2 විතර වෙද්දි විනාඩි 5කින් විතර වල ලෑස්තිලා ඉන්න මම විනාඩි 6-7කින් විතර වගේ පන්තිය පටන් ගන්නවා. පන්ති ඉවර වෙන්නේ කොහොමත් 9ට කිට්ටු වෙනකම් යයි ඈ. හරි 9ට කිට්ටු වෙනකම් යයි. දැන් සාමාන්‍ය පන්තිය පටන් ගද්දි විනාඩි 10ක විතර අපිට පරක්කුවක් එනවා. ඒතර ඒන පරක්කුව මම පිටිපස්සෙන් ටිකක් වැඩිපුරත් එක්ක එන්න අල්ලලා කරනවා. මොකද මගේ වැඩ ටික අවරණය කරගන්න ඕන නිසා. ඒ නිසා පුතාලා 9 වෙනකම් වගේ පන්ති යනවා කියලා හිතාගෙනම වැඩ කරන එක වඩා හොඳයි. දැන් මොන හරි කනවා නම් ටක් ගාලා ගිහලා පන්ති ඉඳ ගන්න විනාඩි 5ක් 6ක් විතර වෙද්දී පන්ති නතරක් ආරම්භ කරනවා සෙට්ලා ඉන්න. හරි. එහෙනම් අපි පන්තිය පොඩ්ඩක් පළවෙනි උදේ විවේකයට නවත්තමු.